අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තකින් කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම ශශිකලා කඳුබඩ ආරච්චි. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. වරාය අත්‍යවශ්‍ය සේවාවක් වෙද්දී නැගෙනහිර ජැටියේ සටන දිගටම අගමැති සමග හෙට තීරණාත්මක සාකච්ඡාවක්. දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නව ජනපති කොමිසමක්. කොවිඩ් එන්නත පොලිසියටත්. නිදහස් උළෙලට කැඳ වූ සිවිල් ආරක්ෂක සෙබළුන් 17කට කොවිඩ්. පිරිසක් කොළඹට පැමිණ ඇති බවත් හෙළිවෙයි. කොළඹ ප්‍රධාන පෙළපාලියට එන අනිත් බට කණ්ඩායම් වලට යම් අවදානමක් ඇති වෙනවා. පාසල් දැරියන් මතට හුරු කරවන ජාවාරමේ සීයයේ හෙළිදරව්ව. ඒකල අනතුරකින් තිදෙනෙක් මරුට. යතුරුපැදි චාරිකාවක ගිය තරුණීන් දෙදෙනෙකුත් මියයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. ගෙවුණු පෑ 24 තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පළමු වරට කොවිඩ් ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වී තිබෙනවා. එමෙන්ම පළමු මාසය තුළ මෙරටින් කොවිඩ් මරණ 100ක් ඉක්මවා වාර්තා වීමත් විශේෂත්වයක්. මේ අතර තවත් ආසාදිතයින් 351 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 63644ක් දක්වා ඉහළ ගියා. ඉන්දියාවෙන් මෙරටට ලැබුණු කොවිඩ් මර්ධන එන්නත දිවයින පුරා ලබා දීමේ වැඩසටහන අද 3 වන දිනටත් ක්‍රියාත්මක වුණා. ඒ අනුව ප්‍රමුඛතාව මත සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සමාජිකයන් වෙත අද දිනෙත් එන්නත ලබා දීම සිදු කෙරුණා. බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 10කදී එන්නත් කරන කටයුතු ආරම්භ වූ අතර ඊයේ දිනේදී පමණක් 32539 දෙනෙකු සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබා දී තිබෙනවා. ඒ අනුව දින දෙකක් තුළ එන්නත ලබා දුන් මුළු සංඛ්‍යාව 37825ක්. මේ අතර ශ්‍රී ලංකා පොලිසියේ සමාජිකයන් වෙනුවෙන් කොවිඩ් එන්නත ලබා දීමේ වැඩසටහන අද නාරාහෙම්පිට පොලිස් රෝහලේදී ආරම්භ කෙරුණා. අද තමයි ප්‍රථමයෙන්ම මේ පොලිස් රෝහලේදී විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක්ට මේ එන්නත ලබා දීලා මේ කාර්ය පටන් ගත්තේ. පොලිසිය මහජනයා සමග ඉතාම කිට්ටුවෙන් සම්බන්ධයෙන් කටයුතු කරන අය අවදානම් තත්ත්වයේ ඉන්නේ. ඒකින්ද පොලිසියට මේ එන්නත ලබා දීම අනිවාර්යයි. එමෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා එන්නත ලබා දීම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලවලදී අද සිදු කෙරුණේ මෙලෙසින්. කොවිෂීල්ඩ් එන්නත ලබා දීමත් සමගම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සරලව නිරීක්ෂණය කරාම අපිට දැක ගන්නට තියෙනවා අර සාමාන්‍ය එන්නතකදී ලබා දෙනවට වඩා යම්කිසි ප්‍රමාණයක් මේ අතුරු ආබාධ වාර්තා වෙනවා කියලා. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය පර්යේෂණාත්මක කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අපි බරපතල විවේචනයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ගේනවා. කිසිසේත්ම බය වෙන්න ඕනේ නැහැ. මේ අපි එන්නත් කරන්නේ වෛරසයක්. එතකොට ඒ වෛරසයට ඇගෙන් ප්‍රතිචාරයක් දක්වනකොට ඇඟෙන් පොඩ්ඩක් රස්නේ ගතියක් එනවා. පොඩ්ඩක් ගේ පතේ රුදාවක් වගේ එන්න පුළුවන්. ඔළුව එකක්මක් එනවා. වමනයක් එන්න පුළුවන්. ඉතින් ඒක සමහර අයට ඇවිල්ලා තියෙනවා. නමුත් ඒකත් පොඩි කාලයක ඇතුළත ඒක මග හැරලා යනවා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ඉතාමත්ම ආරක්ෂිත එන්නතක් කියන එකයි අපිට දැනට තියෙන තොරතුරු අනුව අපිට ලබා ගන්න පුළුවන්. කෙසේ වුවත් බදුල්ල හෙද විදුහලේදී බදුල්ල මහරෝහලේ කාර්ය මණ්ඩලයට කොවිඩ් එන්නත ලබා දීමේ අවස්ථාව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ඒ සඳහා අවසර හිමි වූයේ නැහැ. අතේ දුරින් කතා කරන්න අතේ දුරින් කතා කරන්න අතේ දුරින් කතා කරන්න ඉතින්. මේ අතර නිවෙස් නිරෝධායනය සඳහා යොමු කර ඇති පුද්ගලයන් නිරෝධායන නීති කඩ කරන්නේද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ මෙහෙයුමක් හෙට සිට ක්‍රියාත්මකයි. නිරෝධායනය සඳහා නියෝග ලබා දී ඇති කෙනෙක් තමන්ගේ නිවසින් පිටතට යනවා නම් එය තදබල වරදක්. ඒ නිසා හෙට දිනේ සිට ලංකාව පුරා එවැනි මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලබනවා. එවැනි අයට එම නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසුව අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරනු ලබනවා. බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් පැවති කොවිඩ් වෛරස් ව්‍යාප්තිය අද වන
සමහන විට ඉන් බැහැරට පැතිර යාමක් දක්නට ලැබෙනවා. ගෙවුණු පැය 24 තුල කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 108 දිනක වාර්තා වීම ඊට කදිම නිදසුනක්. තුන්වන දිනටත් 801ම වූ දෛනික කොවිඩ් ආසාදිතයන් පිරිසක ගෙවුණු පැය 24 තුලදීත් වාර්තා වුණා. ආසාදිතයන් 848 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 63293 දක්වා ඉහළ ගියා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 157ක් වාර්තා වී ඇති අතර ගම්පහින් වාර්තා වී ඇති ගණන 136ක්. මේ අතර ආසාදිතයන් 6703 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 56277ක්. තවත් මරණ 8ක් වාර්තා වීමත් සමග මෙරට කොවිඩ් ආසාදිතව මියගිය මුළු සංඛ්‍යාව 313 දක්වා ඉහළ ගියා. ඒ අනුව දෙවැනි කොවිඩ් රැල්ලෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 300ක්. ජනවාරි 1 වෙනිදා සිට 30 වෙනිදා දක්වා කාලය තුල මෙරට කොවිඩ් ආසාදිතව මියගිය සංඛ්‍යාව 107ක් ලෙසයි සටහන් වන්නේ. හැටන් ශ්‍රීපාද ප්‍රාථමික විද්‍යාලයේ දෙවන ශ්‍රේණි අධ්‍යාපනය ලබන සිසුවෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඔහුගේ සමීපතම ආශ්‍රිතයන් ලෙස හඳුනා ගැනුණු තවත් සිසුන් 12 දෙනෙකු සහ ගුරුවරුන් 8 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගැනුණා. මේ අතර හැටන් හයිලන්ඩ්ස් විද්‍යාලයේ 13 වන ශ්‍රේණිය ඉගෙනුම් ලබන දැරියක් උණ රෝග ලක්ෂණ හේතුවෙන් දික්කොය මූලික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී සිදු කළ කොවිඩ් පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. පෙබරවාරි 15 බස්නාහිර පළාතේ සෙසු පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් සකස් කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා තියෙනවා. අපි දැක්ක අධ්‍යාපන ඇමතිවරයා මීට ප්‍රථම විදුහල්පතිවරු සමග සාකච්ඡා කළේ ප්‍රධාන පාසල් විදුහල්පතිවරු සමග පමණයි. ප්‍රධාන පාසල් වලගේ පමණක් සාකච්ඡා කළා කිරීමේ කිසිදු ඵලදායීතාවයක් නැහැ. ඒක නිසා 15 වෙනිදා පාසල් ආරම්භ වෙනවා නම් ඒ සම්බන්ධයෙන් කලාප මට්ටමින් යම් විදියකට ඊට වඩා කොට්ටාශ මට්ටමින් හරි යම් විදියක වැඩපිළිවෙලක් සකස් විය යුතුයි. මේ අතර 73 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සහභාගී වීමට පිටපළාත්වල සිට මිහින්තලේ සිවිල් ආරක්ෂක බලක මුලස්ථානයේ පැවති පුහුණු වීමකට පැමිණි පිරිසකට සිදු කළ කොවිඩ් පරීක්ෂණ වලින් පිරිසක් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. මෙතන සාමාන්‍යයෙන් 500ක 600ක විතර පිරිසක් හිටියා. මේකේ අපි අහඹු PCR පරීක්ෂණයක් කරා. ඒකෙදි අපිට රෝගීන් 2 දෙනෙක් හමු වුණා. ඒ අනුව අපි එතන පරීක්ෂණ සිදු කරා සුළු ප්‍රමාණයක්. ඒකෙන් තවත් රෝගීන් 5 දෙනෙක් හමු වුණා. එතන මේ රැස් වෙලා හිටපු මුළු සිවිල් ආරක්ෂක බට කණ්ඩායම පුරාම කොවිඩ් වෛරසය පැතිරලා තියෙන බව. මේකේ කොළඹ පෙළපාලියට සහභාගී වීමට 200ක පමණ පිරිසක් කොළඹට යොමු කරලා තිබුණා. කොළඹ නිදහස් උත්සවයේ පෙළපාලියට බට කණ්ඩායම විශාල පිරිස් විවිධ ප්‍රදේශවලින් එනවා. හින්තලෙන් ගියපු බට කණ්ඩායමේ කොවිඩ් ආසාදිතයන් අනිවාර්යෙන් ඉන්න පුළුවන්. ඒ නිසා ඒ කොළඹ ප්‍රධාන පෙළපාලියට එන අනිත් බට කණ්ඩායම් වලට යම් අවදානමක් ඇති වෙනවා. PCR පරීක්ෂණ වලට ලක් කරලා ගත්තොත් ගැටලුවක් නැහැ. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට ලක් කරලා ගත්තොත් නම් අපිට ගොඩක් රෝගීන් මගහැරෙන්න පුළුවන්. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය පවා සැලකිල්ලට ලක් නොකොට කුලියාපිටිය නගරයේ ගොඩනැගිල්ලක සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකර පැවැත් වූ ආගමික කටයුත්තක් නතර කිරීමට කුලියාපිටිය පොලිසිය කටයුතු කළා. මේ අතර කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් తాවකාලිකව වසා දැමුණු සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් සත්වෝද්‍යාන හෙට සිට යලි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. ඉන්නවල දෙයිවල සහ ගියගම උද්‍යාන තුන සීමිතව විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් නම් කොන්දේසි මත් සතුන් ළඟට යන්න බෑ. සතුන් එක්ක ක්‍රියාකාරකම් කරන්න බෑ. දුරින් ඉඳලා නිරීක්ෂණය කරන්න බලන්න නරඹන්න විඳින්න පුළුවන්. හැබැයි ළඟට යන්න පුළුවන් කමක් නැහැ. මොකද දේශීය සංචාරක සහ විදේශ සංචාරක එක දවසේ ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වරායේ වෘත්තීය සමිතිය අතර හෙට පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි. මේ අතර තෙවන දිනටත් ක්‍රියාත්මක කොළඹ වරායේ සේවකයන්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට ත්‍රිකුණාමල වරායේ සේවකයන්ගේ සහායද හිමිව තිබෙනවා. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ප්‍රකාශ කළේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ දීම සිදු නොකරන බවයි. දවසේ පුවත කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ණ කළමනාකාරීත්වය යටතේ ක්‍රියාත්මක කරන ලෙස ලැබෙමින් පැවැත් වූ උද්ඝෝෂණ වලින් අනතුරුවයි වරාය සේවකයන් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ. එම වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 3ක් ගත වේ තිබෙනවා. අකුරට වැඩ කිරීම අවසන් කරලා සාමාන්‍ය පරිදි රාජකාරිය දෙන්න කියලා බලපෑම් වැඩි. නමුත් අපි මොන බලපෑම් ආවත් පොරොන්දු පරිදි අපට ලිඛිතව ලබා දීම අවශ්‍යයි. 100% නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලබා දෙනවා කියන එක හෙට දිනේ
ගරු අග්‍රාමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වෙනවා. අපි විශ්වාස කරනවා එතනදී අපිට මේ ලිඛිත ලියවිල්ල ලැබෙයි කියන එක. මෙවන විට කොළඹ වරායේ සේවකින් දියත් කර ඇති මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට ගාල්ල සහ ත්‍රිකුණාමලේ වරායේ සේවකින්ද සහාය පළ කර තිබෙනවා. කෙසේ වෙතත් 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලුම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්ද ඊයේ නිකුත් කෙරුණා. ගැසට් එක පළවීම ප්‍රින්ට් වෙලා එළියට ආපු එකයි තියෙන්නේ ඊයේ. නැත්නම් මාස කිහිපයකට කලින් තමයි වරාය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරේ. විශේෂයෙන් මේ කොවිඩ් තත්ත්වය නිසා එක්ක අය හිතනවා ඒක මේ වෙලාවේ වුණ එකක් කියලා. එහෙම නෙවෙයි. ඒක අකුරට වැඩ කිරීම කියලා කට්ටිය අවසර ඉල්ලලා තියෙනවා. නමුත් වැඩ හිමින් වැඩ කිරීමක් සිදු කරගෙන යන්නේ. ඒ නිසා ඒ දෙක අතර පරතරයක් තියෙනවා. මේ අතර නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහි අරගලයට සහාය පළ කරමින් තවත් වෘත්තීය සමිති 32ක් අද කොළඹ වරාය සහ කොටුව ප්‍රදේශයේ පෝස්ටර් ව්‍යාපාරයක නිරත වුණේ මේ ආකාරයෙන්. අපි පැහැදිලිව කියනවා ගැසට් නිකුත් කරලා අත්‍යවශ්‍ය සේවාවන් වලට පරිවර්තනය කරලා මේවා විසඳන්න යනවා නම් මේ රටේ ලොකු ප්‍රශ්නයක් හෙට අනිද්දා වෙනකොට මතුවේයි. ලබන සතිය කියන්නේ තීරණාත්මක සතියක් කියලා මේ රජය දැනගන්න ඕන. හෙට පවත්වන සාකච්ඡාවලින් අසාර්ථක වුණොත් ලබන සතියේ මේ රටේ වැඩ කරන ජනතාවගේ බලය අපි පෙන්වන්න සූදානම්. මේ අතර නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ විරෝධතාවක් හැටන් නගර මධ්‍යයේදී පැවැත්වුණා. ජනතාව ඡන්දේ දුන්නේ හම්බන්තොට වරාය බේරගන්න හිතාගෙන. දැන් බලනකොට හම්බන්තොට වරාය නෙමෙයි මෙතෙක් රැකිලා තිබුණු කොළඹ වරායේ නැගෙනහිර ජැටියත් විකුණන්න සූදානම් වෙලා තියෙනවා. ආණ්ඩුව කණින් කියමින් ඉන්නවා නැගෙනහිර ජැටිය විකුණන්නේ. ඒ වෙනුවට බටහිර ජැටිය දෙන්න සූදානම් වෙලා ඉන්නවා. අපි ආණ්ඩුවට කියනවා දේශප්‍රේමීත්වය කියන්නේ කෑල්ලක් දීලා කෑල්ලක් බේරගන්න එක නෙමෙයි මහත්තයෝ. ශ්‍රී ලංකා ජාතික රණවිරු බලවේගයේ සමාජිකින්ද කළුපටි පැලඳ නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහිව මෙලෙස සිය විරෝධය පළ කළා. ජනාධිපතිතුමත් නැත්තම් අගමැතිතුමත් කරන්නේ නැත්තම් කවුද මේ රට විකුණන්න හදන ඇමතියා? මේ රට බේරගත්තේ අපි. මේව දන් දීලා මේව මේ මහ පොළොවට යට කළා තමයි මේ මාතෘ භූමිය බේරගත්තේ. මැති ඇමතිවරුන්ට ඕන විදියට මේ රට විනාශයකට පත් කරන්න දෙන්න බෑ. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරරුවේ සඳහන් කළේ නැගෙනහිර පර්යන්තය ලබා දීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සාකච්ඡාවක් හෝ සිදු කර නොමැති බවයි. අපි කාටවත් දෙන්නෙත් නැහැ, විකුණන්නේවත් නැහැ, බදු දෙන්නේවත් නැහැ. ඒක අපේ පාලනය යටතේ තියෙනවා. මම හිතන්නේ වෘත්ති සමිතිත් ඒක දන්නවා. අපි බොහොම පැහැදිලිව වෘත්ති සමිතිය වලටත් කියන්නේ අපි කිසි විටක ඒ පිළිබඳව සාකච්ඡාවක්වත් කරලා නැහැ. එහෙම දෙනවද කියලා. වැඩවර්ජන කරන දෙයක් නැහැ. මට ඇවිල්ලා කිව්වා නම් මම ඇත්තට පැහැදිලි කරලා දෙනවා. කැබිනට් මණ්ඩලයේ 99ක් ඉන්නේ විකුණන්න ඕන නැහැ කියන පදනමේ. මේ දීපල විකුණන්න අපේ ප්‍රතිපත්තිය නෙවෙයිනේ. ඒක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන්න නෙවෙයි අපිට බලය දීලා තියෙන්නේ. දවසේ පුවත මේ අතර නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව මහා සංඝරත්නය සහ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් මෙලෙස අදහස් පළ කළා. අපේ ජනාධිපතිතුමා මේ ගත්ත තීන්දුව අඩියක් පිස්වසට දාලා ජනතා මතයට කන් දීමට එතුමා කටයුතු කරනවා කියන අපේ දැඩි විශ්වාසයක් තිබෙනවා. ජනතා මතයට කන් නොදී ඒ පාලකයින්ට ඕනෑ විදිහට මේවා හතුරුවනවා නම් මේ රටේ ගරුතර මහා සංඝරත්නයත් වැඩ කරන පන්තියත් එදිනදා දැඩි විරෝධයට අතර කරන්න බෑ කියන එකත් මම මේ අවස්ථාවේ වගකීමකින් උත්තම දැනුවත් දෙන්න කැමතියි. තාත්තා ගැස් බැඳලා අම්මා දෙන න්‍යාය ඉෂ්ට කරන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා. ආණ්ඩුවකට බැයි නම් තමන්ගේ රටේ වරායක් නඩත්තු කරගෙන යන්න ඒක මොනතරම් විරිලජ්ජ නැති කාරණාවක්ද? බැටිහිර ජැටිය යම් විදියකට දුන්නොත් නැගින ජැටියට යන්න විදියක් නැහැ, පාරක් නැහැ. ඒ වුණොත් තාම වෙනම කොහෙන් හරි ජැටියක් ගහන්න වෙනවා. එහෙම නැත්නම් පෝට් සිටි කරහා යන්න වෙනවා. ඉතින් මේ තත්ත්වය තේරුම් ගන්නට ඕන. නැගින ජැටිය දුන්නට වඩා භයානකයි බටහිර ජැටිය දෙන එක. ඔය කියන නැගිනහිර පරියන්තය පවා ඉදිවුනේ මහින්ද රාජපක්ෂ මහත්තයාට පින් සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් ඕක නෑ. ඒ කාලේ ඕක විකුණලා දාලා තිබ්බේ. මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් ගොඩබේ ජනාධිපතිතුමත් මේ රට ගොඩනැගීමේ ව්‍යාපෘති අපි ඉන්නේ. ඒ තුල විදේශ ආයෝජන අපි ගේන්න ඕනේ. විදේශ ආයෝජන ගේන්න නැතුව රට ගොඩනගන්න බෑ. දැන් මේ ආණ්ඩුව බලයට පත් කරේ රට ආරක්ෂා කරනවායි කියන අදහස තියාගෙන නේද? කොහොමද රට ආරක්ෂා වෙන්නේ? අපේ රටේ සම්පත් විකුණා දමනකොට වර්තමාන රජය වෙන්දේසි පොලිමක් හදලා තියෙනවා. වෙන්දේසි සංගීත පුටු තරංගෙට විකිණී. දැන් එළුණා ජැටියේ නැගෙනහිර ජැටිය මහින්ද රාජපක්ෂ මහත්මයා ගෝඨාභය මහත්තයයි මේ රටේ සම්පත් විකුණන්නේ නැහැ කියලා ඕනම පොඩි ළමයෙක් දන්නවා. ඒ නිසා ජැටියේ වැඩෙත් එල්ලෙන්න බෑ වගේ කියලා උන්ට හිතිලා දැන්. එල්ලෙන්න මොකුත් නැති වුණොත් මුන් සජිත් ප්‍රේමදාසගේ යටහඳු වැඩි එල්ලිලා මොකක් කරු කරන්න බලනවා. මේ
මේ හදන්නේ නංගි පෙන්නලා අක්කා දෙන්න. හරිම පැහැදිලි. ආණ්ඩුවේ පතුරු ගැලවුණා මේක නිසා. ඉන්දියාවට බය නම් ඒක කියන්නේ. COVID-19 වැක්සින් එක ගේන සල්ලි නැත්තම් ඒක කියන්නේ. තමන් අසාර්ථක බව රටට කියන්නේ. එතකොට මිනිස්සු විකල්පයක් තෝරගනීම. අපිට නංගි පෙන්නලා අක්කා දීමේ අවශ්‍යතාවයක් නැහැ. ජනාධිපතිතුමා රජයේ අදහස කිව්වා. ඇත්ත කිව්වට පස්සේ මොකටද අපි නංගි පෙන්නලා අක්කා දෙන්න යන්නේ? අපේ ගනුදෙනුව තියෙන්නේ රටේ මහ ජනතාවත් එක්ක මිස බංකොලොත් වෙච්ච සම්පත් විකුණපු රට විනාශ කරපු විපක්ෂයත් එක්ක නෙවෙයි. දැන් තමයි බලලා මල්ලෙන් එළියට එන්නේ. අපිත් බැලුවා මේ මොකද ආණ්ඩුව බලයට ගේන්න හදපු කට්ටියම නැගිනින ජැටියට මෙච්චර විරෝධය දක්වන්නේ. බලාගෙන යනවනම් ගේම් එක තිබිලා තියෙන්නේ ඇතුලේ. ඇත්ත වමනාව බටහිර ජැටිය දෙන්න නැගෙනහිර ජැටිය ඉස්සරහට දාලා විරෝධය ඔක්කොම එතෙන්ට හදලා නැගෙනහිර ජැටිය නම් දෙන්න එපා කියනවනම් හරි අපි ඒක දෙන්නේ නැහැ බටහිර ජැටිය දෙන්න. දැන් දෙක තකට තක්. දැන් කොහින් ගියත් මොකද්ද වෙන්නේ? ඉන්දියාවට ජැටියක් එනවා. වෙනස මොකද්ද? නැගෙනහිර වෙනුවට බටහිර. එච්චරයි. දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා එම නව කොමිසමට නියෝග කර ඇත්තේ මාස 3ක් ඇතුළත විමර්ශන සිදු කර අවශ්‍ය නිගමන හා නිර්දේශවලට අනුව දඬුවම් දක්වමින් තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි. පසුගිය යහපාලන රජ්‍ය සමයේ සිදු වූ දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරනු ලැබුවේ පසුගිය වසරේ ජනවාරි මාසයේදී. ඊට ලැබී තිබුණු පැමිණිලි සංඛ්‍යාව 1971ක්. අගතියටපත් පාර්ශව රැසක් එම කොමිසම හමුවේ සාක්ෂි දුන් අතර යහපාලන රජ්‍ය සමයේ සිදු වූ දේශපාලන පලිගැනීම් සහ නීතිය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් කරුණු රැසක් එහිදී අනාවරණ වුණා. පිටු 2043කින් සමන්විත අදාළ කොමිසමේ අවසන් වාර්තාව පසුගිය දෙසැම්බර් 8 වනදා ජනාධිපතිවරයා වෙත පිළිගනු ලැබුව අතර එහි ඇතුළත් අවසන් තීරණ සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පසුගියදා කැබිනට් අනුමැතියද හිමි වුණා. යහපාලන ආණ්ඩුවේ දූෂණ විරෝධී කමිටුවේ සමාජිකින් වන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, පාටලී චම්පික, රවුෆ් ෆකීම්, සරත් ෆොන්සේකා, ආර් සම්බන්ධන්, අනුර කුමාර දිසානායක, ජයම්පති වික්‍රමරත්න, නීතිඥ ජේ.සී. වැලියමුණ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ ඇතුළු පුද්ගලින් 22 දෙනෙකු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දියුරුම සහ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් පොදු දේපල අවභාවිත කර තිබෙන බව අදාළ වාර්තාව මගින් පෙන්වා දී තිබුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙලෙස නව විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන්නේ අදාළ වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගනිමින්. එහි සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු ධම්මික ප්‍රියන්ත සමරකෝණ ජයවර්ධන මහතා සහ සෙසු සමාජිකයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු කේමා කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය සහ අභියාචනාධිකරණ මිනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ මහතා පත් කර තිබෙනවා. දේශපාලන පලිගැනීම් කොමිසමේ අවසන් වාර්තාවට අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව පිහිටුවාගත් ජාතික විධායක සභාව සහ දූෂණ මර්දන කමිටුව විසින් පැමිණිලිකරුවන් ඍජුව හෝ වක්‍රව දේශපාලනමය වශයෙන් පලිගැනීමකට ලක් කිරීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධානවලට පටහැනිව පිහිටුවාගත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය, අල්ලසෝ දූෂණ විමර්ශන කොමිසම, පොලිස් විශේෂ විමර්ශන ඒකකය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදාගෙන ඇති බවයි ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ. එහි වගඋත්තරකරුවන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන උල්ලංඝනය කිරීම, බලය අයුතු ලෙස පාවිච්චි කිරීම, මැදිහත්වීම, වංචා කිරීම, දූෂණය, සාපරාධී සාවද්‍ය පරිහරණය, සාපරාධී විශ්වාසය කඩකිරීම හෝ ඥාති සංග්‍රහය, යම් තැනැත්තෙකුගෙන් දේශපාලන වශයෙන් පලිගැනීම, යම් තැනැත්තෙකුගේ පත්වීමකදී, මාරු කිරීමකදී, උසස් කිරීමකදී, සේවය අවසන් කිරීමකදී අක්‍රමිකතාවක් හෝ යම් ලිඛිත නීතියක් උල්ලංඝනය කිරීම සිදු කර තිබේද යන්න සහ වගඋත්තරකරුවන් ඒ සඳහා කොතෙක් වගකිව යුතුද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශනය කර වාර්තා කිරීම නව කොමිසම සතු කාර්යයක්. එසේම 1978 විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ විධිවිධාන ප්‍රකාරව එම වාර්තාවට අනුව යම් තැනැත්තෙකු ප්‍රජා අශක්නුතාවකට හෙවත් ප්‍රජා අයිතිය අහෝසි කිරීමකට යටත් කළ යුතු බැවින් ඊට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාද ජනාධිපතිවරයා විසින් මෙම නව කොමසාරිස්වරුන් තිදෙනා පත් කරන බව එම ගැසට් නිවේදනයේ දැක්වෙනවා. ඒ අනුව මාස 3ක් ඇතුළත විමර්ශන සිදු කර අවශ්‍ය නිගමන හා නිර්දේශවලට අනුව ලබා දෙන දඬුවම් දක්වමින් අවසන් වාර්තාව හෝ අතුරු වාර්තාව තමන් වෙත ලබා දෙන ලෙසයි ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට නියෝග කර තිබෙන්නේ.
මේ අතර යහපාලන රජය සමයේ අධිකරණයට සිදු කළ බලපෑම් සහ දේශපාලන පළගැනීම සම්බන්ධයෙන් දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. රනිල් වික්‍රමසිංහ මහත්මයා අර ජාතික සභාවක් නීතියට පිටින් අරලිගහ මන්දිරය තුල ක්‍රියාත්මක කළා අපේ නායකයන්ගෙන් දේශපාලන පරිගැනීම් ගත්තා. රංජන් රාමනායක මහත්තයාත් නඩුකාරවන්ට කතා කරපු බව අද ප්‍රසිද්ධ රහසක්. ඒ හැම එකේම අවසාන ප්‍රතිඵලය වුණේ වහපාලන යාණ්ඩුව යටතේ අපේ නායකයන්ට හිරේ විලංගුවේ ඉන්න ඉඩ සලස්වීම. ඒ නිසා අඩුම තරමින් ජනාධිපතිතුමාට සහ අපේ රජයට වගකීමක් තිබෙනවා එදා අසරණ තත්ත්වයට පත්වුණු දේශපාලන පරිගැනීම් වලට ලක් වුණු ඒ ජනතාව වෙනුවෙන් සහනයක් සැලසීම. අසාධාරණ වෙච්ච අය ගොඩාක් ඉන්නවා. දුමින් සිල්වා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් ඒ තැන ඉන්න කෙනෙක්. ඉතින් ඒ නිසා දැන් අපිට විශ්වාසයක් තියෙනවා පොලිසිය නීතිය නවන්නේ නැහැ. පොලිසියට ඕන පැමිණිලි ගොළු කරන්නේ නැහැ. ඒ නිසා හරිත තොරතුරු දුන්නාම අපි බලාපොරොත්තු වෙනවා අසාධාරණ වෙත දුමින් සිල්වාගේ අනිත් අයට සාධාරණයක් සිද්ධ වෙයි කියලා. පහුගිය ආණ්ඩුව හිටපු මැති ඇමතුරු නඩුකාරන්ට කතා කරුවා. කෝ ඒ කොමිෂන් වලින් ඇවිල්ලා කිව්වා වැරදි කියලා. ඊළඟට CID ගේ ඩිරෙක්ටර්ට කතා කරලා නඩු ෆික්ස් කරනවා. එහෙම නැත්නම් ක්‍රමානුකූලව නඩු දාන්න කටයුතු කරද්දී ඔය කොමිෂන් වල කොමසාරිස්තුමීලා කිව්වේ නෑ වැරදි කියලා. නඩුකාරන්ට කතා කරන කොහොමද වැරදිද? ඊට නඩුකාරයෝ හොරු කිව්වා. ඒ වැරදි කියලා තියෙනවා. අපි අමතක කරන්න බෑ. පෞගිය ආණ්ඩු කාලේ තමයි අනුර කුමාර දිසානායකලා රනිල් වික්‍රමසිංහ මහත්තයලා විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාසලා හරින් ප්‍රනාන්දුලා මේ එක්කම කල්ලියක් විදියට ඉඳගෙන තමයි අපේ ජොන්සන් ඇමතුමා ඇතුළට දාන්නේ කොහමද? බෙසිල් රාජපක්ෂ මහත්තයා ඇතුළට දාන්නේ කොහමද? මේ පිඹුරුපත් සියල්ල හැදුවේ. ඒ නිසා විශේෂයෙන් මතක් කරනවා මේ ආණ්ඩුවට ඇඟිලි ගහන්නේ. හැබැයි දුමින්ද සිල්වා මහත්මයාට වෙච්ච අසාධාරණයේදී නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණනාවක් ජනාධිපතිතුමත් එක්ක මේ සම්බන්ධව සාකච්ඡා කරා. අපි බොහොම පැහැදිලිව මතක් කරනවා දේශපාලන පරිගැනීමට ලක් වෙච්ච දුමින්ද සිල්වා වගේ අය බොහොම පැහැදිලි ඉක්මනට එළියට එන්න ඕනේ. මේ සම්බන්ධ ජනාධිපතිතුමාගේ දැඩි අවධානය යොමු වෙලා තියෙනවා. දැන් හිරු CIA විශේෂාංකය. වයස අවුරුදු 14ක දරියක් මද්‍රව්‍ය භාවිත කරන මෙම දර්ශන WhatsApp සමාජ ජාලය හරහා හුවමාරු කිරීමට සංවිධානාත්මක පිරිසක් පසුගිය දිනවල කටයුතු කර තිබුණා. බීපා වැදිලා ගත්තහන උඹ ඉඳගෙන කිසිදු දෙමාපියෙකු විශ්වාස නොකරන තරමට බරපතල මෙම සිදුවීමට සම්බන්ධ දැරිය මාතර වැලිකම ප්‍රදේශයේ පදිංචි පාසල් ශිෂ්‍යාවක් බවයි මාතර කොට්ටාස ළමා හා කාන්තා කාර්යාංශය සිදු කළ විමර්ශනයේදී හෙළිවුණේ. එය නොව අදාළ දැරිය කඩිනමින් පොලිස් භාරයටගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවැත්තේ නිවසට පැමිණෙන වැඩිහිටියෙකු විසින් ඇයට මද්‍රව්‍ය ලබා දී ඇති බවයි. අදාළ වැඩිහිටියා වයස අවුරුදු 56ක පුද්ගලයෙකු වන අතර ඔහු අවස්ථා කිහිපයකදී මද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවටගත් අයෙකු බවත් විමර්ශනවලදී හෙළිවුණා. දැරිය මද්‍රව්‍ය භාවිත කරන වීඩියෝ දර්ශන පෙන්වා ඇගේ යෙහෙළියන්ද මද්‍රව්‍ය පානයට හුරු කිරීමටයි අදාළ පුද්ගලයා සැලසුම් කර ඇත්තේ. මාතර කොට්ටාස බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හිරත් මහතාගේ අධීක්ෂණය මත මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කෙරුණා. දැන් ඔයාගේ වීඩියෝ එකක් එළියට ගියා ගන්නවද ඒක? මම ජොයින්ට් එකක් ගහන ගන්න හරි සුඛානෝ දැන් එයා ඒ වීඩියෝ එකේ මාව බය කරලා එයාට ඕනොන්ට එයා හදුව ගෙන්නනවා. මෙම දැරියට මද්‍රව්‍ය ලබා දුන් පුද්ගලයා ඇයව ගණිකා ජාවාරම යෙදවීම සඳහා කොළඹට පැමිණෙන ලෙස ඇයට දැනුම් දුන්නේ මෙලෙසයි. වැඩේ සෙට් කරගන්න දවසට 5000ක් 6000ක් හොයාගන්න. ගාන නැතිනේ දවසකටනේ. දවසක ඇද්දි අඩියකුත් ගහලා ඉන්න පුළුවන් දෙන්නට. මාතර කොට්ටාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි වරුණී බෝගහවත්ත මහත්මිය ඇතුළු විමර්ශන කණ්ඩායමක් කොළඹට පැමිණ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මෙලෙස කටයුතු කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවටගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. මෙම සිදුවීම හරහා නැවත නැවතත් ඉස්මතු වන්නේ දෙමාපිය අවධානය ගිලිහි යන අවස්ථාවකදී තරුණ දරුවන් මද්‍රව්‍ය ඇතුළු විවිධ අපචාර සඳහා යොමුවීමට ඇති අවධානමේ බරපතලකමයි. නව යොවුන් දරුවන් එම අපරාධවල ගොදුරක් නොවී රැකබලා ගැනීමට දෙමාපියන් ලෙස ඔබට ඇත්තේ පැහැර හැරිය නොහැකි වගකීමක් බවද අප තරයේ සිහිපත් කරනවා. රටක සෞඛ්‍ය සුරක්ෂිත භාවය නැත්නම් ජාතික ආරක්ෂාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මිරිහාන ප්‍රදේශයේ පැවති තරුණ හමුවකට එක්වෙමින්.
රටක සෞඛ්‍ය සුරක්ෂිත භාවය නැත්තම් ජාතික ආරක්ෂාවක් නැහැ. දැන් අද අපේ සුරක්ෂිත භාවය ගැන විශාල ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුවට ඒක අමතක වෙලාද? ඉන්දියාවට ස්තුතිවන්ත වෙන්න, චීනයට ස්තුතිවන්ත වෙන්න දැනට එන්නත් ලක්ෂ 8ක් ලැබිලා තියෙනවා. දැන් පළමුවෙන්ම සෞඛ්‍ය අංශයට දෙන්නේ ඒක හරි. ඔයාගේ වයස කීයද? 80ක් වෙනකම් විතර ජීවත් වෙන්නේ නේද අඩු ගන්න. හෙල්මට් එක දාගෙන ගියොත්. ඊළඟ අවුරුදු 60 හැදෙන වෛරස් මොනවාද? මීට වඩා අමාරු එකක් හැදෙයිද? අපි එතෙන්ට ලෑස්ති වෙන්න ඕනේ. ඒකට සූදානම් වෙන්න. මේ වෛරසය නැති කරනකොට අනාගතේ එන වෛරස් යුද්ධෙටම අපි ලෑස්ති වෙන්න ඕනේ. ඒකයි ජාතික ආරක්ෂාව කියන්නේ. ඔයගොල්ලෝ දන්නවද නැගෙනහිර පරයන්තේ වැඩ ඉවර කරලා නැහැ කියලා? පළවෙනි අදියරේ තමයි පරයන්තේ තියෙන්නේ. දෙවෙනි අදියරේට පරයන්තේ හදන්න ඕනේ. ඒක හදන්න ඩොලර් මිලියන 500ක් ඕනේ. එතකොට මේකට ක්‍රේන් ඔක්කොම ගන්න තව ඩොලර් මිලියන 150ක් ඕනේ. තීරණය කරා අපි මේ පරයන්තේ අයිතිය ආණ්ඩුවේ. ඒක කාටවත් ගලවගෙන යන්න බෑ. පරයන්ත ක්‍රියා කිරීමේ සමාගමක් ඇති කරන්න. අඩානි සමාගම තමයි දාන්නේ. අඩානි තමයි කේරළ වරායත් කරන්නේ. මේ ඡන්දය ආවෙන නිසා ඉතුරු ටික අපි කිව්වා ඒගොල්ලෝ අලුත් ආණ්ඩුවට කතා කරලා තවත් ඔය කොන්දේසි මාරු කරන්න ඕන නම් කරන්න කියලා. මම මොනා කරන්නේ? මොකද ඕක උනේ දේශපාලනයෙන් ඡන්ද ගන්න කියලා අපි මේක විකුණනවා කියලා කෑ ගැහුවා. දැන් ආපහු ගිහින් කියන්න බෑ විකුණන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ එතෙන්ට හිරු වුණා නම් මම මොනා කරන්නේ? මට ඒකෙන් බේරෙන්න බෑ. දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. බලංගොඩ කල්තොට වලවේගඟ ආශ්‍රිත ශේෂ්ත්‍ර චාරිකාවක නිරත වූ බලංගොඩ තැන්න විදුහලේ පාසල් සිසුවියන් පිරිසක් කල්තොට බටකොළ ඇල්ලේ දියනාමින් සිටියදී දියේ ගිලි 16 හැවිරිදි සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අදාළ සිසුවිය දියනාමින් සිටියදී ලබාගත් වීඩියෝ දර්ශනයක්. වීඩියෝ එක ගන්නේ ජායල ඒකල ගුවන් හමුදා කඳවුර අසලදී ජායල සිට මිනුවන්ගොඩ දෙසට දහවනය වූ මෝටර් රථයක් මාර්ගයේ නිවතට ලිස්සා ගොස් තාපයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් මෝටර් රථයේ ගමන්ගත් පුද්ගලයන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතර පුණ්ඩලුවය තවලන්තැන්න ප්‍රධාන මාර්ගයේ අධික වේගයෙන් දහවනය වූ යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් තරුණයන් 2 දෙනෙකු එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වුණා. මේ ඔවුන් එම යතුරු පැදි අධික වේගයෙන් දහවනය කර තිබූ ආකාරයයි. සිය බෑගේ මත්කුඩු සංගවා සිටි යාචකයෙකුට අගලවත්ත පොලිසිය අසලදී පොලිස් නිලධාරීන් පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා. මේ ගහන කෑල්ලත් එක්කම තියෙන්නේ ලබන මාර්තු මාස 31 වනදා සිට තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් භාවිතය තහනම් කර තිබෙනවා. ඒ අනුව ශුද්ධ පරිමාව මිලිලීටර් 20ට අඩු, ශුද්ධ බර ග්‍රෑම් 20ට සමාන හෝ ඊට අඩු ශෂේ පැකට්, පිහිනුම් තටාකවල භාවිත කරන සෙල්ලම් බඩු, ජල ක්‍රීඩා උපකරණ හැර සුළං පුරවන සෙල්ලම් බඩු මෙන්ම ප්ලාස්ටික් කූර සහිත කොටන් බඩ්ස්ද එදින සිට තහනම් කිරීමට නියමිතයි. මේ සූදානම සමුගෙන යන්නට පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කර ගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රී 9:55ට. අයිබෝවන්